කතා කරන්න මේ සම්බන්ධයෙන් අපේ කාලෙන් කතා කරපු ගරු මන්ත්‍රීතුමන්ලා කියපු විදිහට සමග ජන බලවේගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය හැටියට ජනතාවාදී විපක්ෂය හැටියට රාජ්‍යයත් එක්ක මේ අවස්ථාවේදී මේ විවසනයෙන් රට ජාතිය ගොඩ ගන්න අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේ කරුණායකතුමා සජි ප්‍රේමදාස මහතුමා දිගින් දිගටම රාජ්‍යයට හුගේ දෑත් දිගු කරා අපේ දේශපාලන මතභේද වෙනස් වුණාට මේ අවස්ථාවේ ජාතික විවසනයකට මුහුණ දෙන අවස්ථාවේදී විපක්ෂය සම්පූර්ණයෙන්ම සූදානමින් ඉන්නවා කියලා අපේ ඒ සහයෝගය ලබා දෙන්න. කාරණා කිහිපයක් තියෙනවා කතා කරන්න. ආර්ථිකය කඩා වැටෙයි මේ සංචරණ සීමා දැම්මොත් ආර්ථිකය කඩා වැටෙයි රට හුදකලා කරොත් ඒ නිසා මේ ආර්ථිකයයි ඊළඟට රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමයි යම් කිසි විදියකට තුලණය කරගෙන තමයි අපි මේ විවසනය කළමනාකරණය කරගන්නවා කියන එක තමයි රාජ්‍යයේ දිගින් දිගටම කියන්නේ. දැන් රටේ හැම පැත්තෙම අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මූලික වශයෙන්ම අපේ රටේ පුරවැසියන්ගේ ජීවිත. ඒක තමයි එක. ඊට පස්සේ ජීවන වියදම. ඊළඟට රටේ සමස්ත ආර්ථිකය. ඊළඟට අපි ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සාමය ගැන දැනට පොඩ්ඩකින් පැත්තකින් තියමු. එතකොට රාජ්‍යයේ මූලික වගකීම රටේ ජනතාව වෙනුවෙන් මොකද්ද? රටේ මිනිසුන්ගේ ජීවිතය බේරගැනීම. ඒක තමයි රටේ රාජ්‍යයේ මූලික වගකීම. හරි? දැන් එතකොට ආර්ථිකය වැදගත් තමයි. නමුත් ආර්ථිකය මිනිස්සු ජීවත් වෙන්න ජීවන වියදම ඊට පස්සේ රැකියා කරන්න මේ සියලුටම ගන්න මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. එතකොට කවුරු හරි කියනවා නම් අපි ජීවිතේ යම්කිසි ප්‍රමාණයක් බිලි දෙන්න සූදානම් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා ඒ තීරණය කවුද ගන්නෙ? ඒ තීරණය ගන්නෙ යුද හමුදාපතිද? ඒ තීරණය ගන්නෙ ජනාධිපතිද? ඒ තීරණය ගන්නෙ රටේ වෛද්‍ය නිලධාරීන්ද? මම එක උදාහරණයක් දෙන්න මේ ආර්ථිකය සහ හුදකලා කිරීම. ගන්න මේ ලොකුගේ ඇමතුමා කරපු දේ එක උදාහරණයක්. ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතව 755යි. ඒ 755න් අපිට ආරංචි වෙන විදිහට කැෂ් බෑවෙන් 180යි, පිළියන්දලනුත් 180යි, 360යි. හරිනේ? එතකොට ඒකෙන් ඒ ඔක්කොම PCR පරීක්ෂණ ඉවර වෙලත් නැහැ. තව එන්නක් තියෙනවා. එතකොට මේකෙන් කී දෙනෙක්ගේ ජීවිත අහිමි වෙයිද? අහිමි වෙලා තියෙනවද? අපි ඒක දැනට දන්නේ නැහැ. එතකොට මේ දේශපාලඥයා සාමාන්‍ය ඒ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච ගත්ත තීරණයට පයින් ගහලා පිළියන්දල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වූ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම පිළියන්දල කැෂ් බෑව ආර්ථිකය ශක්තිමත් වුණාද? ඇත්තටම පිළියන්දල කැෂ් බෑව ජීවත් වෙන පුද්ගලයන්ගේ මේ ආදායම් වැඩිවීම හෝ ඒ ආර්ථිකය තමන්ගේ දෛනික මේ ආදායම වැඩි වුණාද? වැඩි උනේ නැහැ. ඒක දැන් නැත්තරම නැති වෙලා යනවා. එදා ඒ වහපු විදියට ඒ සංචරණ සීමා දාලා යම්කිසි හුදකලා කිරීමක් කරා නම් මේ 100ක් මේ පරීක්ෂා කරනකොට PCR වලින් 35ක් ඒක මේ ආසාදිතව හැටියට ගණන් ගන්නේ නැහැ. එතකොට මෙතන තියෙන්නේ මේ ආර්ථිකයයි ආසාදනය වීමයි තුලණය කරගන්න කාගේ තීරණයක්ද? ඒ තීරණය කොහොමද ගත යුත්තේ? දැන් උදාහරණයක් හැටියට දැන්
මේ ගහෙන් වැටිච්ච මිනිහට ගොන යනවා වගේ ප්‍රශ්නයක් තමයි තීරණ වහාම අරගෙන තියෙනවා මේ පොහොර ගේන එක නවත්තන්න. ඊළඟට පලිබෝධ නාශක ගේන එක නවත්තන්න. වල් නාශක ගේන එක නවත්තන්න. දැන් මම මේ සම්බන්ධයෙන් දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ කොරෝනා හැදිලා මිනිසුන්ට හත වැදිලා ඉන්නකොට හාල් කිලෝ එකක් රුපියල් 150ට ගිහිල්ලා තියෙනකොට දැන් කියනවා මේ ඔක්කොම ASCII කියනවා පොහොර නවත්තන්නලු. මේ තීරණ ගන්නේ ආර්ථිකය සහ ව්‍යසනය තුලනය කර ගැනීම සඳහා වූ කියන්නා වූ තීරණ ගන්නේ කවුද? එතකොට විපක්ෂයක් හැටියට අපිට වගකීමක් තියනවද නැද්ද මේ සම්බන්ධයෙන්? දැන් මේකයි මගේ කතාව. දැන් මේ අද පත්තරේ සංචලන සීනාව දැම්මොත් මහා ජාතික ව්‍යසනයක් කියලා අපේ තරතා මැතිනේ කිව්වා. මේ ව්‍යසනය කියන වචනේ පාවිච්චි කරන්නේ රටේ ඉන්න ප්‍රධානම වෛද්‍ය නිලධාරීන්. ප්‍රධානම වෛද්‍ය නිලධාරීන් මේ ව්‍යසනය කියන වචනේ. ව්‍යසනය කියන්නේ මොකද්ද මේ අවස්ථාවේදී? ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තර්ජනයට ලක් වෙලා තියෙනවාද? ඒතකොට ව්‍යසනයක් මෙතන තියෙනවාද? ව්‍යසනයක් තියෙනවා නම් ලංකාවේ නීතියක් තියෙනවා. ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත කියලා එකක් තියෙනවා. ඒක සුනාමි ව්‍යසනයෙන් පස්සේ තමයි පටන් ගත්තේ. 2005 මේක තමයි මේ රටේ තියෙන නීතිය. ඒතකොට මේ නීතිය මොකද්ද කියන්නේ? කොයි අවස්ථාවකද අපිට ජනාධිපතිතුමාට මේක රටේ ව්‍යසනයක් තියනවාද ව්‍යසනය මේ ළඟපාත එන්න තියනවාද කියන එක තීරණය කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. ඒක තීරණය කරන්න නම් අපි බලන්න ඕනේ සාමාන්‍ය පරිපාලනයට එහා ගිහිල්ලා අපිට වෙනත් කණ්ඩායම් එකතු කරගන්න වෙයිද මේ ව්‍යසනය හෝ මේ එන්න තියෙන ව්‍යසනය පාලනය කරගන්න. සාමාන්‍ය පරිපාලනයට එහා ගිහිල්ලා. දැන් අපි අහන්න ඕනේ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේද? ඔව්. සාමාන්‍ය පරිපාලනයට එහා යන්න ඕනද මේ තියෙන தත්ත්වය පාලනය කරගන්න? ඔව්. හරි. ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා යම්කිසි ප්‍රතිපත්තියක් සහ ඒ සම්බන්ධීකරණයක් මධ්‍යස්ථව කරගන්න අවශ්‍ය වෙනවද? ඔව්. එහෙමනම් මේක ව්‍යසනයක් හැටියට රජය මේක මේ ලයිස්ට්ගත කරොත් එහෙමනම් මේ කළමනාකරණ මණ්ඩලයට ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇමතිවරු 20 දෙනෙක් පළාත් ආණ්ඩුකාරවරු 9 දෙනා සහ විපක්ෂයේ മന്ത്രിවරු 5 දෙනෙක් පත් කළ යුතුයි. ඒක තමයි නීතිය. ඒක තමයි නීතිය. එතකොට අපි මෙතන නීතිය කතා කරනවට වඩා මං හිතන්නේ අපේ ජනතාවට වග කියන විපක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී අපි කියන්නේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් ඊට වඩා අපිට මේ අපේ ඉදිරියේ තියෙන මහා විශාල ව්‍යසනයක් වෙන්න යනවා නම් රටේ පිළිගත් විශේෂඥ වෛද්‍යවරු කියන විදියට ව්‍යසනයක් නම් ඉදිරියේ තියෙන්නේ. මේ ව්‍යසනය නවත්වා ගැනීම සඳහා කළ යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපේ විපක්ෂය රජයත් සමග මේ අවස්ථාවේදී එකට වැඩ කරන්න සූදානම් මේ සම්බන්ධයෙන්. එතකොට මේ තීරණය ගත යුත්තේ දේශපාලනඥයන් නෙමෙයි. මේ තීරණය ගත යුත්තේ ඒ විද්‍යාත්මකව දත්ත මත පදනම් වෙච්ච ඒ විශේෂඥයන්ගේ උපදෙස් මත. එතකොට අපි වහාම කබීර් රහමතුමා පටන් ගත්තා වගේ කියන්න කැමති වහාම සර්වපාක්ෂික සමුළුවක් මේ සම්බන්ධයෙන් කතා කරලා අපි ඒ ජාතික ව්‍යසන කළමනාකරණ පනත යටතේ අදාළ වූ වැඩපිළිවෙල
මේ ක්‍රියාත්මක කරන්න අපේ සහයෝගය ලබා දෙනවා කියලා. සර්. Just two sentences in English. You see, there is something called the Disaster Management Act in Sri Lanka, and a disaster can be what do you call? It can be declared by the government if certain conditions are met. Meaning, if there is an imminent danger to human life, if the existing management that is available for the government is insufficient to deal with the crisis at hand, and also if there is a need for a centralized mechanism to implement the plan to manage the disaster. If those things are present, then the government must appoint a council to manage the disaster. And that disaster management council must be headed by the president and must include the prime minister, leader of the opposition, identified number of ministers, governors or chief ministers, and 5 opposition members. And they must together decide in a national calamity what decisions need to be made. The army can be brought in, the navy can be brought in, the air force can be brought in, NGOs can be brought in, all these other people can be brought in. But the law is that the central, the committee must constitute these people that I just mentioned before. So therefore, I think the time has come for the government to call an all-party meeting and decide how to obtain the assistance of the opposition. We are, as I said earlier, we are ready to extend our hand to the government in this situation to deal with this crisis. But on the condition that decisions ought to be made not purely for political reasons, but based on advice of experts, whether it is a lockdown, whether it is a partial lockdown, whether it is some sort of restriction of travel between areas. Those we can't say as politicians. Those must be taken. The advice of experts must be taken. And what we are saying is, we are ready to work with the government if they are willing to take the advice of experts and act accordingly. Thank you very much. Sorry. පළවෙනි රැස්වීම් දෙකට කැඳවපු රැස්වීම් දෙකේම විපක්ෂ නායකතුමයි පක්ෂ මහලේකම්තුමයි සහභාගී වුණා. රංජිත් මතුම් බණ්ඩාර මැතිතුමා. එතනදී පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කර ඒ වගේම රජය විසින් ගන්න ක්‍රියාමාර්ග දැනුවත් වුණා. ඒක වැදගත්. විනිවිදභාවයක් අවශ්‍යයි. ඒක හරහා පාර්ලිමේන්තුව දැනුවත් කරන්නට අපිට අවස්ථාව තිබුණා. අපිට රට දැනුවත් කරන්න විපක්ෂයක් හැටියටත් ආණ්ඩුව හරි ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද කියන එක දැන ගැනීමට අවශ්‍ය වුණා. හැබැයි හිටපු ගමන් ඒ රැස්වීම් දෙකෙන් නැවැත්තුවා. ඒතකොට එතනින් එහාට මොකද්ද ඊළඟට සිද්ධ වෙන්නේ? මේක පාලනය වුණාද නැද්ද? මේක ව්‍යාප්ත නොවෙන්න ගත ක්‍රියාමාර්ග කුමක්ද? ඒ වගේම ඒ ආසාදිතයන්ට දෙන සහන මල්ල පිළිවෙලකට බෙදෙනවාද? සමහර අයට කන්න බොන්න නැතුව ප්‍රශ්න ඇති වෙලා තිබුණා.
ඒ වගේ ගැටලු එතනින් එහාට අපිට හොයාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් පළවෙනි රැල්ලෙන් පස්සේ දෙවෙනි රැල්ල ආවා. ඒ වෙනකොට විපක්ෂය කරුවලේ වැඩ කරන්න සිද්ධ වුණා. අපි සටන් කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ බලෙන් ප්‍රශ්න අහලා තමයි දැනගත්තේ සමහර ඒවා. ඒ නිසා මේ වෙනකොට මේ තුන්වෙනි රැල්ල මෙතෙන්ට යනකොට මේ රටේ පොදු ජනයා නොදැනුවත්ව ඉන්නවා වගේම මේ රටේ ප්‍රධාන ආයතනය වෙන පාර්ලිමේන්තුව නීති හදන තැනවත් හරියට දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ආණ්ඩුව නම් ඉතින් මේ දවස්වල කෝපි බොනවද වෙන මොන හරි බොනවද දන්නේ නැහැ. මොකද මේ ගන්න තීන්දුව ගන්න නැති එක දැන් මේ මන්ත්‍රීවරු සියලු දෙනාම කිව්වේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා තීන්දුවක් ගන්න. අද ගන්න තීන්දුව හෙට වෙනස් කරනවා. එතකොට අපි දන්නවනේ පහුගිය කාලේ වැඩ කරපු හැටි පොල් ගෙඩිය මැනලා විකුණන්න කිව්වා. එතකොට කිව්වා මේ තෙල් තහනම් කරන්න කියලා ඊළඟ දවස් ආයෙ තෙල් ගේන්න කිව්වා. හරි ඒක උදේ ගන්න තීරණය හවසට වෙනස් කරනවා. ඒ ප්‍රශ්නය තමයි අපට මේ කොරෝනා ව්‍යසනය පාලනය කිරීම පිළිබඳව තියෙන ප්‍රශ්නය. මොකද තීන්දුවක් නොගැනීම නිසා මේ රටේ ව්‍යසනය ව්‍යාප්ත වෙනවා ශීඝ්‍රයෙන්ම. විශාල පිරිසක් මිය යනවා. ආසාදිතයන් වැඩි වෙනවා දවසින් දවස. ඒ නිසා මේක ආණ්ඩුවට තනියෙන් කරන්න නොහැකියාවක් තියෙනවා නම් මේ රටේ සියලුම පක්ෂ එකතු වෙලා මේ වෙලාවේ රට බේර ගැනීම සඳහා ස්වර්ව පාක්ෂික සමුළුවක් එකතු කර ගැනීම වැදගත් කියලා අපි හිතනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුව සර්වපාක්ෂික සමුළුවක් හැදෙව්වා ක්‍රියා කරන්නේ ආණ්ඩුව පමණයි නේද? විපක්ෂයට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? විපක්ෂයට උදන්දාදාර තියනවද? බලය තියනවද? විද්‍යා ප්‍රශ්නයක් වෙනවා නේද? නැතිනම් දැන් පැහැදිලිව මේකේ ආණ්ඩුව බලනවා ඇති ලකුණු හොඳ වෙනකොට ලකුණු දාගන්න වරදිනකොට දැන් ආණ්ඩුව පෙන්වන්නේ මේක මිනිස්සුන්ට දාන්න පොදු ජනයාගේ ප්‍රශ්නයක් කියලා. දැන් හැමදාම කියන පාරේ ගිහිල්ලා මිනිස්සුන්ගේ මූණු ආවරණය දාගෙන නැත්තම් ඇදගෙන යනවා. එහෙම නැත්නම් මිනිස්සු මේක පතුරවන්න මූලික වුණා කියලා ආණ්ඩුව කියනවා. එහෙම දෙයක් උනේ නැහැ. මේ රටේ පොදු ජනයාට හරියට ආණ්ඩුව විසින් නීති රීති දාලා ක්‍රියාත්මක වෙනවා නම් මේක පාලනය කරන්න තිබුණා. එතකොට මේකේ විපක්ෂයට තියෙන්නේ අපිට මේක ලකුණු දා ගන්න නෙවෙයි ආණ්ඩුවට මේක විසඳ ගන්න පුළුවන් ආණ්ඩුවට ඒ සම්පූර්ණ වාසිය ගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවේ උපදේශ දෙන උපදේශකවරුන් අසමත් කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. රටේ ආර්ථිකය මෙහෙවීමේදී අසමත්, රටේ සාමාන්‍ය සිවිල් පාලනයේ ආණ්ඩුව අසමත්, මේ ව්‍යාත්මක කණ්ඩායමම අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපට පැහැදිලිව පේනවා කොරෝනා ව්‍යසනය පාලනය කිරීමේදී ආණ්ඩුව වටේ ඉන්න මේ ව්‍යාත්මක උපදේශකවරුන් අසමත්. එම නිසා අපි හිතනවා විපක්ෂයට මීට වඩා සහයෝගය ලබා දෙන්න පුළුවන්. මේකට මීට වඩා විපක්ෂයට දායක වෙන්න පුළුවන්. මොකද විපක්ෂේ හැටියට අපි නිකන් හිටියේ නෑ. අපි මේක ගැන තොරතුරු හොයාගත්තා. අනිත් රටවල් වල මේක පාලනය කරන්නේ කොහොමද? ඒ වගේම මේකට මොකද්ද කරන්න ඕනේ? මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකයා හැටියට ආණ්ඩුවට කරන්න බැරි වෙච්ච දේවල් විදේශ තානාපතිවරුන් එක්ක කතා කරලා සමහර රටවල් වල තියෙනවා නිෂ්පාදනය කරපු එන්නත. ඒගොල්ලන්ට උවමනාවට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ට කතා කරලා ඒක ලංකාවට එවන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරා. ආණ්ඩුව මේ මාස ගානම තමන්ගේ තානාපති කාර්යාලවල වලින් මොකද්ද කරේ? අඩුතරමින් සමහර රටවල් වල ඒවා මේ කාලය මේ මොකද්ද එක්ස්පයර් වෙන කාලිකුත් වෙන එන්නත තියෙනවා. මෙයාට ගෙන්න ගන්න තිබ්බා. ඒතකොට ඒකවත් කරේ නැහැ. ඒ නිසා විපක්ෂයට මේ සාකච්ඡාවල් වලට ගෙනාවම සර්වපාක්ෂික සමුළුවකට ආණ්ඩුව අසමත් වෙලා තියෙන තැන විශේෂඥයෝ ගෙනල්ලා අපට උපදෙස් දීලා හරි මේක හරි ගස් ගන්න පුළුවන්. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා මේක දේශපාලනයක් ඕනේ නැහැ. ඒ නිසා තමයි අපි කැප වෙන්නේ. මේ මුළු ලකුණු ටිකම ආණ්ඩුව දාගන්න. හැබැයි ප්‍රශ්නය විසඳන්න අපි ලැහැස්ති සූදානම්ව උදව් කරන්න. චීන ආරක්ෂක අමාත්‍යවරයා කියේ හැටිම තමයි මේ විපක්ෂ නායකවරයා තානාපතිවරු හමු වෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු චෝදනා කරන්න ගත්ත අපි බලතුරනේ ප්‍රශ්නයක් මෙතන උනේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔතන මේ බලතුරණය ගැන කතා කරේ නැහැනේ. අපි කතා කරේ කොවිඩ් ප්‍රශ්නය ගැන. හැබැයි අපි දැන් චීන ආරක්ෂක ඇමතිවරයා ආවා. දැන් මහ ලොකුවට කයිවාරු ගහනවානේ චීනෙන් ඔක්කොම ගන්න පුළුවන් කියලා. මේ නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේ උදේ රැයට මෙයත් එක්ක හර්ෂත් එක්ක හැප්පිලා කිව්වනේ මොකද්ද ඩොලර් සොප් එකක් ගේනවා කියලා. එයාට මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් කියලා.
දැන් ඒවා මුකුත් ඕනේ නැහැ. ඔච්චර චීනයත් එක්ක සම්බන්ධයක් තිබුණා නම් මේ මාස 3 ඇතුළ ඔක්සිජන් ටැංකි ටික ගේන්න තිබ්බනේ. එහෙම නැත්නම් එන්නතට අවශ්‍ය මේ ආධාර ලබා ගන්න තිබ්බනේ. ඒක කරගන්න බැරි වුණා. අපි අනික් සියලුම රටවල් එක්ක කතා කරා. අපි බලාපොරොත්තු වෙන චීනෙත් එක්ක වගේම සියලුම රටවල් එක්ක කතා කරන අපේ විදේශ ප්‍රතිපත්තිය හරියට අනුගමනය කරන්න ඕනේ. අපේ මිත්‍රයෝ මේ වෙලාවේදී අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ වැඩේ කරන්න. මේක බරපතලයි. දැන් වෙනකොට අපි ප්‍රවේශම් වුණේ නැත්නම් අපි දකින්නවා රූපවාහිනියේ ඉන්දියාවට වුණේ මොකද්ද කියලා. අපි මේ රට ඔතෙන්ට තල්ලු කරන්න ඉඩ දෙන්න බෑ. එම නිසා විපක්ෂයක් හැටියට අපිට මේ වෙලාවේදී අපේ කාර්යභාරය විකල්ප රජයක් හැටියට ආණ්ඩුව වරදින තැන හරි මග ආණ්ඩුව දාගන්න අපේ ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. ඒ නිසා විපක්ෂයක් හැටියට අපි ඉල්ලන්නේ සර්වපාක්ෂික සමුළුවක් අවශ්‍යයි. මේ රට එකතු වෙලා මේ ව්‍යසනයට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියන එක. ඔබතුමාලා කිව්වට ආණ්ඩුවට තියෙනවා පෝට් සිටි පන්ත ගේන්න තියෙනවා රසායනික පොහොර තහනම් තියෙනවා විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. හැබැයි ඒකයි මම අහන්නේ දැන් මේ මුදල් වල ප්‍රශ්නයක් නැහැ කිව්වනේ. ගිය සතිය වෙනකොට ඩොලර් රුපියලේ අගය ශක්තිමත් කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා ඕනේ තරම් මුදල් ලැබුණා කිව්වා. දැන් මේ ලොක්ඩවුන් එකක් කරනවා නම් හර්ෂ ඩි සිල්වා එමත්තුමා කිව්වා වගේම එහි මේ ව්‍යසනයයි ලොක්ඩවුන් එකෙන් ආර්ථිකයට ඇති වෙන බලපෑම තුලනය කරගන්න ඕනේ. ඉතින් ආර්ථික ප්‍රශ්නයක් නැත්නම් දැන් නිව්සීලන්තය බලන්න 3 පාරක් ලොක්ඩවුන් කරා. එහෙමයි ඒ රටේ ඒ වෛරසය පාලනය කරගත්තේ. හැබැයි ලොක්ඩවුන් එකක් කරනකොට රජයෙන් මොකද්ද කරේ? හැම නිවසකටම වාගේ ගෙදර දොර ඉස්සරහට ගිහිල්ලා ආහාර මල්ලක් දුන්නා. ඒ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් නොවෙන්න හැම පවුලකටම ඒ ටික කරලා දුන්නා. එතකොට මේ ආණ්ඩුව එක පැත්තකින් අමානුෂික විදියට මිනිස්සුන්ට විවිධ වද දෙනවා. අද වෙනකොට මිනිස්සුන්ට ඉතාම අමාරුයි. ඒගොල්ලන්ට අවශ්‍ය ඒ උදව් උපකාර ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බෙහෙත් ටික ලබා දෙන්නේ නැහැ. දැන් වෙනකොට මේ විවසනේ ව්‍යාප්ත වෙලා ලොක්ඩවුන් එක අමතක කරන්නකො. ලොක්ඩවුන් නැතුව මේ බෙහෙත් රෝහලට ගිහිල්ලා බෙහෙත් ගන්න එපා. බෙහෙත් ටික ගෙවල් වලට තැපැල් කරනවා කිව්වා. දැන් මේ දවස්වල මේ මාස එකමාරේ බෙහෙත් තැපැල් කරන්නේ නැහැ. වයසක අම්මලා තාත්තලා ගෙවල් වල දැන් එළියට එන්නත් බෑ. ව්‍යසනය නිසා. ගෙදරට ඉස්පිරිතාලේ යන්න බෑ බෙහෙත් ගන්න. හැබැයි තැපැලෙන් බෙහෙත් ටික යවෙන්නෙත් නැහැ. ඉතින් ලොක්ඩවුන් එකක් කරත් නොකරත් වෙනසක් නැහැ. ලොක්ඩවුන් එකක් හා සමානයි. මේ රටේ දැන් වෙනකොට ආර්ථික ලොක්ඩවුන් එකක් කරලා ඉවරයි මේ ආණ්ඩුව. ඒක තමයි ප්‍රශ්නය. සෞඛ්‍ය ඇමතිනිය ඔබතුමියගේ ප්‍රදේශ ඔබතුමියගේ හිතවල මම හිතන්නේ සෞඛ්‍ය ඇමතිනියගේ කාර්යභාරය මේ ඉෂ්ට වෙන්නේ නැහැ කියන එකද ඔබතුමිය කියන්නේ එන්න සිදු වෙනවා රෝහල් නිදි වෙනවා ඒ සියල්ල සිදු වෙනව නේද? එතුමියගේ කාර්යභාරය හරියට ඉෂ්ට වෙනවද නැද්ද කියලා බලන්න එතුමියට වගකීමක් දෙන්න තිබ්බා. සෞඛ්‍ය ශාස්ත්‍රය නොසලකා තමයි මේ කොවිඩ් එන්නත පාලනය කරන්න කාර්යසාධක බලකායක් සම්පූර්ණයෙන්ම පත් කරේ. එහි සභාපතිත්වයට සෞඛ්‍ය පිළිබඳව කිසිම අවබෝධයක් නැති දැනුමක් නැති කෙනෙක්ව තමයි පත් කරේ. ඉතින් සෞඛ්‍ය ඇමතිවරිය සම්බන්ධයෙන් මේ සමහර වෙලාවට විශ්වාසයක් තිබුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි එතුමියටත් වැඩිය මේකේ රටේ ඉන්න ඕනි තරම් විශේෂඥ දැනුම තියෙන. මේ සම්බන්ධයෙන් වසංගත රෝග සම්බන්ධයෙන් විශේෂ දැනුම තියෙන. දැන් IDH එකේ අපේ ඉන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා. එතුමා ඊටාම හොඳ ඒ සම්බන්ධයෙන් හොඳ නිපුණතාවයක් තියෙන, දක්ෂකමක් තියෙන, දක්ෂතම වෛද්‍යවරයෙක්.
ඒ අය නොසලකා මේ ඇමතිවරිය ගැන තියෙන විශ්වාසයද නැද්ද කියන්න මම හරියට දන්නේ නැහැ. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම ඒ වගකීම ලබා දීලා නැද්ද? එහෙම නැත්නම් වගකීම උවමනාවෙන්ම වෙන කෙනෙකුට ලබා දීලාද කියන එක කියන්න අපි දන්නේ නැහැ. මේ අවස්ථාවේදී රටේ යම් ක්‍රියාමාර්ගයක් සිදු වෙනවා. එන්නත් දීගෙන යනවා හැමතැනම වගේ. දැන් මේ ගැන සතුටු වෙන්න නැද්ද විපක්ෂයක් හැටියට මේ තත්ත්වය? නෑ මෙහෙමයි ඉතින් සතුටු වෙන්න බෑනේ. එන්නත් එකත් පළවෙනි එක දීපු සමහර අය ගත්ත අයට දෙවෙනි එක නැහැ. අපි 225ට മന്ത്രിවරු හැටියට අපිට හමුදා රෝහලට ගියාම ගන්න පුළුවන්. ඒක නෙවෙයිනේ. රටේ ජනතාවගේ පැත්තෙන් බලන්න එපා. අඩු ගානේ 160කටවත් එන්නත් කරන්නේ මේ වෙනකොට දැන් මේ වසංගතය ඇවිල්ලත් අවුරුදු 1කමාරක් සහ එන්නත ඇවිල්ලත් දැන් අවුරුද්දකට මාස 8කට ආසන්න කාලයක් විතර වෙනවානේ. ඉතින් මේ වෙනකම් මුකුත් කළා නැහැ. හැබැයි එක පැත්තකින් මම දන්නේ සෞඛ්‍ය ඇමතිවරිය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලාද කියන එක ගැන මම මාධ්‍ය හරහා දැක්කා. දැන් පොඩ්ඩක් රජය සහ ජනාධිපතිවරයා සෞඛ්‍යාංශයට මේක බාර දෙන්න යනවද දන්නේ නැහැ. පළාත් 9ට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ලා 9 දෙනෙක් පත් කරන්න කටයුතු කරා කියන මේ ප්‍රවෘත්තිය මේ අද ඊයේ වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට සෞඛ්‍යාංශයට මේක වගකීම බාර දිය යුතුයි කියන තැනට විශේෂයෙන්ම මේ තියෙන ප්‍රවෘත්තියත් එක්ක අද වෛද්‍ය සංගම් සියලුම වෛද්‍ය සංගම් මේ රටේ සමහර වෙලාවට නොයෙකුත් මත හදපු වෛද්‍ය සංගමුත් තිබුණානේ. ඉතින් ඒ වගේ මේ වෛද්‍ය සංගම් විශේෂඥ දැනුම තියෙන රජයේ වෛද්‍ය සංගමය විශේෂඥ වෛද්‍ය පද්ම ගුණරත්න මැතිණියගේ සභාපතිත්වයෙන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ඔක්කොම එකතු වෙලා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මේක අද හරි තැනකට යන්නේ නැහැ මේක ලොකු විනාශයක් වෙන්න යනවා කියන එක අවබෝධයක් ඇතුවනේ. දැන් අපේ කබීර් හෂිම් මැතිතුමා මේ දැන් සඳහන් කරා වගේ අද මේ කොරෝනා ව්‍යසනය නෙමෙයි වෙනත් ලෙඩ රෝග වලට අපි යහපාලන කාලේ යහපාලන රජයේ කාලේ පිළිකා මහරගම අපේක්ෂා රෝහලේ මිලියන 15ක් දක්වා සෑම පිළිකා රෝගියෙක් වෙනුවෙන්ම වියදම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හදලා තිබුණා. අපේ රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා. නමුත් අද වෙනකොට තියෙන තත්ත්වය පිළිකා අපේක්ෂා රෝහලේ ඉන්න ලෙඩුන්ටවත් අද බෙහෙත් නැහැ. මේවට කවුද වගේ කියන්නේ? දැන් මේ කොවිඩ් කියලා හැම එකම මේවා කරන්න බෑනේ. වෙන අයටත් අයිතියක් තියෙන්න ඕනේ. මේ ඉන්නවා වකුගඩු සම්බන්ධයෙන් බෙහෙත් ගන්න අය ඉන්නවා. දියවැඩියාවට ගන්න අය ඉන්නවා. කොලෙස්ටරෝල් වලට ගන්න අය ඉන්නවා. අද මේකට කාටවත් බෙහෙත් නැති තත්වයකටපත් වෙලා තියෙනවා. කාර එක වෙලාවක තැපෑලෙන් ඇරියා. තැපෑලෙන් අරින්නවත් අද ආණ්ඩුවට මේ රටේ ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් ටික දෙන්න නිදහස් සෞඛ්‍ය තුල බැරි වෙලා තියෙනවා. සමස්තයක් ලෙස සමගි ජන බලවේගයේ ඉල්ලන්නේ එකතු වෙලා වැඩ කරමු කියන එකද ඔය කියන්නේ. මෙහෙමයි. අපි සියලු දෙනාම ඕනම වෙලාවක සහයෝගය දෙන්න බලාපොරොත්තුව අපේ තියෙනවා. අපේ පක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අද ඊයේ නෙමෙයි මේ සම්බන්ධයෙන් 2020 ජනවාරි 27 වෙනිදා පාර්ලිමේන්තුවේදී කතා කරා. පළවෙනිම ආසාදිතය හම්බ වෙලා ලොකු සමුගැනීමේ උත්සවයක් එහෙම තියලා ඇරියේ. ඊට පස්සෙත් මේ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න කතා කරපුවම බොහොම හැල්ලුවට හාස්‍යයට ලක් කරා. අපි කියන්නේ මේ කණ්ඩායම අපි විතරක් නෙමෙයි අපි විපක්ෂයේ ඉන්න සියලුම පක්ෂවල සහයෝගය ඇතුව සර්වපාක්ෂික සමුළුවක් හැඳවලා අර නමට නෙමෙයි කැමරාවට නෙමෙයි වැඩක් ගන්න පුළුවන්. අද කොටින්ම කියනවා නම් අපිව පැත්තක තියන්නකෝ. මේ වසංගත MRI එකේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ හිටපු ප්‍රධානියෙක් මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා ආණ්ඩුවේ භාෂයක් කියලා එතුමාගෙන්වත් වැඩක් ගන්න නැහැ. ඉතින් අපි කියන්නේ අපි ඕනම වෙලාවක රජය එකතු වෙලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපරිම සහයෝගයක් දෙන්න. මොකද සමහර වෙලාවට හිතනවා ඇති අපි මහා කාලකන්ණි සතුටක් ලබනවා කියලා මේක පැතිරෙනකොට. එහෙම හිතනවා නම් ඒක වැරද්දක්. අපි ඔක්කොම මිනිස්සුયો. අපි සියලු දෙනාටම 69 ලක්ෂයක් නොදීපු අයටත්
55 ලක්ෂයක් දීපු අයටත් සමස්තයක් වෙච්ච රටේ ජනතාව ලක්ෂ 220ටම වෙනුවෙන් වගකීමක් ඇතුව ආදරයක් කරුණාවක් ඇතුව වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ. අපි ඕන වෙලාවක අපේ දෑත් දිගු කරන අවශ්‍යතාවයට. ආණ්ඩුව යෝජනා කරොත් ජාතික ආණ්ඩුවක් හදමු ඔබතුමාලට අන්තරු ගන්න කියලා. නෑ දේශපාලන දෙයක් නෙමෙයිනේ මේක. අපි එතන නෑ දේශපාලනය නෑ ඒගොල්ලොත් එක්ක. මොකද ඒගොල්ලෝ දේශපාලනයේදී අසමත් වෙච්ච જાතිය බොරු කියලා මිනිස්සු නොමග ඇරලා බොරු මත හදලා දැන් ඔය වියත්මග කියලා අද වියත්මගේ දෙන්නෙක්නේ මේ සම්පූර්ණයෙන්ම ඖෂධය එන්නත සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ. අදටත් කියන්නේ බොරුනේ. අදටත් බොරු කරන්නේ. හැබැයි ඒ වගේ දේවල් රටේ ගිහිලා රට කොටස් කරා විකුණුවා දැන් ඉස්සරහදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා වරාය නගරය සම්බන්ධයෙන් එහෙම. ඉතින් මේ වගේ ප්‍රායෝගිකව වැඩ කරන්න ඕනේ. වියතුන් වෙච්ච පළියටම නෙමෙයි පොළොවේ තියෙන මහ පොළොවේ ඇති හැටියෙන් තේරුම් අරගෙන වැඩ කරන්න අපි සූදානම්. හැබැයි අපි රජයත් එක්ක දේශපාලනය කරන්න සූදානම් නැහැ.